එහෙනම් සල්ෆ වලින් පටන් ගමු ආපහු. ලියන්න සටහන් ලියාගත්තද? සල්ෆර් අලෝහමය මූලද්‍රව්‍යයකි. සල්ෆර් කියන්නේ අලෝහමය මූලද්‍රව්‍යයක් නේ. සල්ෆර් ස්වභාවයේ නිදහස් මූලද්‍රව්‍ය ලෙස සල්ෆර් ස්වභාවයේ නිදහස් මූලද්‍රව්‍ය ලෙස පවතී. බොහෝ විට ස්වභාවයේ නිදහස් මූලද්‍රව්‍ය ලෙස බොහෝ විට ස්වභාවයේ නිදහස් මූලද්‍රව්‍ය විදිහට තියෙනවා. ස්වභාවයේ නිදහස සල්ෆර් විදිහට. නමුත් ලෝහ සල්ෆයිඩ ලෙසද ස්වභාවයේ පවතින අවස්ථා ලෝහ සල්ෆයිඩ ලෙසද ස්වභාවයේ පවතින අවස්ථා සල්ෆර් වල හඳුනාගත හැක. ලියා ගන්න පුතේ මේක. උදාහරණ කියලා ලෝහ සල්ෆයිඩ ලෙස ස්වභාවයේ තියෙන අවස්ථාව. මේ වචනවල පොඩි එකක් තියෙනවා මේ කොපර් පයිරයිට්ස් මේ කොපර් යාර මේ ෆොන්ට් වල පොඩි අවුට් ගැටලුවක් එනවා මගේ මැෂින් එකේ මොකද්ද කියලා හේතුව දන්නේ නැහැ. මේක ඇවිල්ලා කොපර් පයිරයිට්ස් මේකේ වචනේ කියව ගන්නත් බෑ මේ ටයිප් වෙලා තියෙන එක. ඒක අර ටයිප් කරාට ඒ ටයිප් වෙන්නේම ආමුතු විදියට zinc blend cinnabar iron pyrites ඊගාට copper pyrites හරි නේද? copper pyrites ඒකයි හරි වචනේ copper pyrites හරි නේද? මේ වචනේ copper pyrites ඒ මගේ මේ මැෂින් එකේ පොඩි ගැටලුවක් ඒක. right මේ සල්ප වල රසායනයේ තියෙන නැත්නම් සල්ප වල ව්‍යුහයේ තියෙන වැදගත් දෙයක් තමයි පුතේ සල්ප වලට පුළුවන් SS තනි බන්ධන තියෙන දිගුදාම හදන්න. SS තනි බන්ධන තියෙන දිගුදාම සෑදීමේ හැකියාව තියෙනවා නේද? සල්ෆ වලට SS තනි බන්ධන සහිත දිගුදාම SS තනි බන්ධන සහිත දිගුදාම සෑදීමේ හැකියාවක් පවතින නිසා
SS තනිබන්ධන සහිත දිගු දාම සෑදීමේ හැකියාවක් පවතින නිසා ස්වභාවයෙහි වැඩිම බහුරූපී ආකාර සංඛ්‍යාවක් ස්වභාවයේ වැඩිම බහුරූපී ආකාර සංඛ්‍යාවක් සාධන මූලද්‍රව්‍ය ස්වභාවයේ වැඩිම බහුරූපී ආකාර සංඛ්‍යාවක් සාධන මූලද්‍රව්‍ය සල්ප වේ. සල්ප තමා පුතේ ස්වභාවයේ හරිය නේද? මතක තියාගන්න. සල්ප තමා ස්වභාවයේ වැඩිම බහුරූපී ආකාර සංඛ්‍යාවක් හදන්නේ මූලද්‍රව්‍යයක් විදිහට සල්ෆ. සල්ප තමා ස්වභාවයේ වැඩිම බහුරූපී ආකාර හදන මූලද්‍රව්‍ය. රයිට්? හරි. අපි උදාහරණ කිහිපයක් ඉල්ලියාගමු. එතකොට මේකේ රොම්බසීය සල්ප සහ ඒකානති සල්ප වලට තියෙනවා ස්පටික රූපී අනිත් ඒවා अस्फटिक रूपी स्फटिक रूपी बहुरूपी आकार अस्फटिक रूपी बहुरूपी आकार राइट लिया गया मेरी තුන්වෙනි එක සුවිකාර්ය සල්ප අයියෝ නේද මේ අල්රයන් මේක වෙන්නේ අර අල්රයන් මෙන්න මේ කේස් එක වෙන්නේ අල්රයන් තියලා දැන් ඔයාලා කාට හරි මට මේකට සපෝට් කරන්න පුළුවන් නම් හොඳයි මේක හදාගන්න අල්රයන් ගහපු ගාම්ම ඊට පස්සේ අල්රයන්ට පස්සේ තියෙන අකුර ඉස්සරහට යනවා ඒකයි වෙන්නේ හරි මම දන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ මට මොකක්ද හේතුව කියලා එහෙම වෙනවා අල්රයන් ගහපු ගාම්ම අල්රයන්ට පස්සේ ගහන අකුර අල්රයන්ට ඉස්සරහට ඒ සුවිකාර්ය කියලා ගහන්න ඕනේ සුවිකායර් කියලා තමයි අන්තිමට ගැහුවට පස්සේ වෙන්නේ හරි ඔව් කන්ෆියුස් තමයි ඔය යාලත් කන්ෆියුස් මාත් කන්ෆියුස් අන්තිමට ඒ අල්රයන්ත් එක්ක තමයි ওই ප්‍රශ්නේ ඉන්නේ හැමතැනම අල්රයන්ත් එක්ක ඔය ගැටලු එනවා ඒ හින්දා අල්රයන් තියෙන තැන් වල චුට්ටක් දෙමළ වගේ දෙමළ වගේද කියලා නම් කියන්න හරියටම දන්නේ නැහැ මොකද දෙමළ දන්නෙත් නැහැනේ හරිද එතකොට දන්නේ නැති දේවල් දෙමළද රයිට් හරි දැන් පුරුදුයි නේද හරි හරි එතකොට ওই විදිහට සල්ෆ වල බහුරූපී ආකාර තියෙනවා ගොඩක් ස්වභාවයේ වැඩියෙන්ම බහුරූපී ආකාර හදන්නෙත් මේ සල්ෆ මතක තියාගන්න හරි නේද අපි එක එක බහුරූපී ආකාර ගැන දැන් ටික ටික කතා කරමු මාතෘකාව රොම්බෝසීය සල්ෆ රයිට් රොම්බෝසීය සල්ෆ rhombosීය සල්ෆ rhombosීය සල්ෆ right හරි ලියන්න සාමාන්‍ය තත්ත්ව යටතේදී
සාමාන්‍ය තත්ත්වය යටතේදී ස්වභාවයේ සාමාන්‍ය තත්ත්වය යටතේදී ස්වභාවයේ වඩාත් ස්ථායිම සාමාන්‍ය තත්ත්වය යටතේ ස්වභාවයේ වඩාත් ස්ථායිම සාමාන්‍ය තත්ත්වය යටතේදී ස්වභාවයේ වැඩියෙන්ම ස්ථායි වඩාත් ස්ථායිම සල්ප බහුරූපී ආකාරය වඩාත් ස්ථායිම සල්ප බහුරූපී ආකාරය රොම්බොසිය සල්ෆ වේ. සාමාන්‍ය තත්ත්වයට තිබුතේ වැඩියෙන්ම ස්ථායි සල්ෆගේ බහුරූපී ආකාරය තමයි රොම්බොසිය සල්ෆ. මතක තියාගන්න. රොම්බොසිය සල්ෆ වේ. මේ රොම්බොසිය සල්ෆ S8 අණු වශයෙන් පවතින්නේ ලියන්න. රොම්බොසිය සල්ෆ S8 අණු වශයෙන් පවතින අතර රොම්බොසිය සල්ෆ තියෙන්නේ S8 අණු S8 අණු වශයෙන් පවතින අතර S8 අණුවක ව්‍යුහය S8 අණුවක ව්‍යුහය පහත පරිදි වේ. ඔය S8 අණුවක ව්‍යුහය ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒක මෙහෙම මතු පිටින් බැලුවොත් හරියද? මේ තියෙන ඉස්සලාම තියෙන මතු පිටින් බැලුවොත් ඒක නිකන් මෙහෙම අෂ්ටාශ්‍රයක් වගේ සයිඩ් view එක පැත්තෙන් බැලුවොත් පුතේ අපි කියනවා crown shape එකක් ඔටුන්නක් වගේ. හරියද? crown shape එකක්. මේ කහ පාටින් සහ කළු පාටින් ඇඳලා තියෙන එකම තමයි. ඔයාලා මේ කළු පාට එක ඇඳගත්තාම හරි. මේ කළු පාට එක ඇඳගත්තාම හරි. ඇඳ ගන්න පුතේ. මේ කළු පාට දෙකම ඇඳ ගන්න ඕනේ. කළු පාට දෙකම ඇඳ ගන්න. ඒ කියන්නේ කළු පාටින් තියෙන දෙකම ඇඳ ගන්න. টপ view එක කියන්නේ මතු පිට පෙනුම, side view එක කියන්නේ පැති පෙනුම. පැති පෙනුම. මතු පිට පෙනුම අෂ්ටාශ්‍රයක් වගේ, පැති පෙනුම අපි කියනවා crown ඔටුන්නක් වගේ. ඔටුන්නක හැඩේ තියෙන. right? හරි. ඇඳ ගන්න පුතේ. කළු පාටින් තියෙන දෙකම ඇඳ ගන්න ඉක්මනින්.
හරි පුතේ ඇඳලා ඉවර ඇති නේද? රයිට් ඇඳලා ඉවර. හරි. හැබැයි S8 ඔය S8 අණුවක ව්‍යුහේ එතකොට රොම්බොසිය සල්ප හැදලා තියෙන මේ වගේ S8 අණු ගොඩාක් එකතු වෙලා. හරි නේද? ඒක මතක තියාගන්න. රයිට්. ඒතර අපි විද්‍යාගාරයේදී රොම්බොසිය සල්ෆ හදා ගන්න ඕන නම් අපි කරන්නේ සල්ෆර් කුඩු කාබන් ඩයිසල්ෆයිඩ් CS2 කියන්නේ කාබන් ඩයිසල්ෆයිඩ් CS2 හරි නේද විද්‍යාගාරයේදී රොම්බොසිය සල්ෆ හදා ගන්නවා නම් සල්ෆර් කුඩු කාබන් ඩයිසල්ෆයිඩ් වල දිය කරලා ඔය කාබන් ඩයිසල්ෆයිඩ් ඊටාම පහසුවෙන් වාෂ්පශීලී වෙනවා එයා වාෂ්ප වෙන්න ඉඩ අරිනවා එයා වාෂ්ප වෙන්න ඉඩ ඇරියාම පාරදෘශ්‍ය ස්පටික රූපී රොම්බොසිය සල්ප දැක ගන්න පුළුවන්. උතර මේ තමා රොම්බොසිය සල්ප ස්පටිකයක ව්‍යුහය. මේක දැන් කලින් දුන්නේ S8 අණුවක ව්‍යුහය. මේ තියෙන්නේ ස්පටිකයක ව්‍යුහය. හරි නේද? විද්‍යාගාරයේදී රොම්බොසිය සල්ප පිළියෙල කිරීම සඳහා සල්ෆර් කුඩු පළමුව කාබන් ඩයිසල්ෆයිඩ් වල CS2 කාබන් ඩයිසල්ෆයිඩ් වල දිය කරනු ලබයි. ඉන්පසු කාබන් ඩයිසල්ෆයිඩ් ක්‍රමයෙන් වාෂ්ප වීමට තැබූ විට පාරදෘශ්‍ය يعني විනිවිද පේන ස්පටික පාරදෘශ්‍ය ස්පටික රූපී රොම්බොසිය සල්ෆ හඳුනාගත හැක. පාරදෘශ්‍ය ස්පටික රූපී රොම්බොසිය සල්ෆ හඳුනා ගන්න පුළුවන්. හඳුනාගත හැක. ඇඳ ගන්න පුතේ රොම්බොසිය සල්ෆ ස්පටිකයේ ව්‍යුහය ඇඳ ගන්න ඉක්මනින්.
රයිට් හරිනේ පුතේ ඇඳගෙන ඉවර ඇති නේද රයිට් හරි ඔය තියන්නේ රොම්බොසිය සල්ෆ ස්පටිකයක ව්‍යුහය හරි නේද රොම්බොසිය සල්ෆ ස්පටික ව්‍යුහ ඊට අමතරව ලියා ගන්න කාරණා රොම්බොසිය සල්ෆ වල ද්‍රවාංකය රොම්බොසිය සල්ෆ වල ද්‍රවාංකය सेल्सियस 112.8ක් පමණ වේ. රොම්බොසිය සල්ෆ වල ද්‍රවාංකය සෙල්සියස් 112.8ක් වෙනවා. හරි 112.8ක් පමණ වේ. මාතෘකාව ඒකානති සල්ෆ. ඔය අපි ඉගෙන ගත්තේ රොම්බොසිය සල්ෆ පිළිබඳව ඊගාවට ඒකානති සල්ෆ. මේ ඒකානති සල්ෆ කියන්නේ පුතේ මතක තියාගන්න ස්ෆටික රූපී සල්පාකාරයක්ම තමයි. right ඒකානති සල්ප කියන්නේ ස්පටික රූපී සල්පාකාරයක්ම තමයි ඒකානති සල්ප යනු ස්පටික රූපී සල්පාකාරයක්ම වන අතර මේකත් ස්පටික රූපී සල්පාකාරයක්මයි ස්පටික රූපී සල්පාකාරයක්ම වන අතර S8 අණු වශයෙන් පවතී. එයත් S8 අණු වශයෙන් තමා තියෙන්නේ. හරි නේද? S8 අණු වශයෙන් තමා තියෙන්නේ. right S8 අණු වශයෙන් තමා තියෙන්නේ. එයත් S8 අණු වශයෙන් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒකානති සල්ප ස්වභාවයේ ස්ථායි නෑ. සාමාන්‍ය තත්ත්වයටදී අස්ථායි. හරි නේද? يعني මෙම ඒකානති සල්ප සාමාන්‍ය තත්ත්ව යටතේදී අස්ථායි වන අතර සාමාන්‍ය තත්ත්ව යටතේදී අස්ථායි වන අතර මේ ඒකානති සල්ප සාමාන්‍ය තත්ත්ව යටතේදී අස්ථායි වන අතර සෙල්සියස් 95.6ට වඩා ඔන්න මතක තියාගන්න සෙල්සියස් 95.6ට වඩා හරි සෙල්සියස් 95.6ට වඩා ඉහළ උෂ්ණත්වයේදී ස්ථායි වේ. එයා ස්ථායි වෙන්නේ 95.6ට වඩා ඉහළ උෂ්ණත්වයේදී තමයි ස්ථායි වෙන්නේ. සාමාන්‍ය තත්ත්වයටදී ස්ථායි නැහැ. ස්ථායි වේ. අපි විද්‍යාගාරයේදී ඒකානති සල්ප හදනවා නම් එතකොට අපි කරන්න ඕනේ අපි සල්ප කුඩු අරගෙන ද්‍රව වෙනකන් රත් කරනවා. හරිද? සල්ප කුඩු අරගෙන සල්ප කුඩු කෝවකට දාලා ද්‍රව වෙනකන් රත් කරාම සල්ප කුඩු ද්‍රව වෙනවා ඉස්සල්ලා. සල්ප ඉක්මනින් ද්‍රව කරගන්න පුළුවන් රත් කරලා. ද්‍රව වුණාට පස්සේ අපි ද්‍රව සල්ප සිසිල් වෙන්න තියෙනවා. ද්‍රව සල්ප සිසිල් වෙන්න තියෙනකොට අර ද්‍රව සල්ප මත පිට පෘෂ්ඨයෙන් ඉස්සල්ලාම සිසිල් වෙන්නේ. සිසිල් වෙනකොට ඉස්සලාම සිසිල් වෙන්නේ මතු පිට පෘෂ්ඨය. ඒ මතු පිට පෘෂ්ඨයේ යටපැත්තේ ওই මතු පිට පෘෂ්ඨයේ හැදෙනවා සිසිල් වෙනකොට කබොලක්. හරි නේද? කබොලක්. ඔය කබොලක් කියලා අදහස් කරන ඔයාලා දැකලා ඇති සමහරට ෆ්‍රිජ් එකේ වගේ අයිස් මිදෙන්න ද්‍රව ජලයේ මිදලා අයිස් හැදෙන්න දැම්මහම හරිද? ටිකක් ඉක්මනින් අරගෙන බැලුවොත් අයිස් කැට හැදෙන්න කලින් අර මතු පිට පෘෂ්ඨයේ කබොලක් හැදිලා තියෙනවා. පොඩි ඝන ස්තරයක්. හරි නේද? ඝන ස්තරයක් හැදිලා තියෙනවා. ඒකට අපි කියනවා කබොලක් කියලා. ඒ මතු පිට ස්තරයේ හැදෙනවා කබොලක් ඒ කබොලේ ඇතුල් පැත්තේ මතු පිට නෙමෙයි කබොලේ ඇතුල් පැත්තේ රූප සටහනේ තියෙන විට ඉන්දිකටු වගේ කහ පාටයි ඉන්දිකටු වගේ ඒකානති සල්ප දැක ගන්න පුළුවන්. ඔය දකුණු පැත්තේ රූප සටහනේ තියෙන්නේ ඒ වගේ ඒ කබොලක් කඩලා බැලුවාම ඔය වගේ දැක ගන්න පුළුවන්. කබොල කඩලා ගත්තොත් ඔය වගේ දැක ගන්න පුළුවන්. right අපි කියන්න විද්‍යාගාරයේදී ඒකානති සල්ප
පිළියෙල කර ගැනීම සඳහා ඒකාන්ති සල්ප පිළියෙල කිරීම සඳහා සල්ප කුඩු කෝවකටගෙන සල්ප කුඩු කෝවකටගෙන ද්‍රව වනතෙක් රත් කරනු ලබයි. සල්ප කුඩු කෝවකටගෙන ද්‍රව වනතෙක් රත් කරනු ලබයි. ඉන්පසු එම ද්‍රව සල්ප මත ඇතිවන කබොලෙහි යටි පැත්තේ ද්‍රව සල්ප මත ඇතිවන කබොලෙහි යටි පැත්තේ ඉන්දිකටු වැනි ඉන්දිකටු වගේ හැඩේ ඉන්දිකටු වගේ ඉන්දිකටු වැනි කහ පැහැති ඉන්දිකටු වැනි කහ පැහැති ඒකානති සල්ප ස්පටික ඇති වෙයි. අපි මෙන්න මේ රූප සටහන ඇඳගමු. ඉන්දිකටු වැනි කහ පැහැති ඒකානති සල්ප ස්පටික ඇති වෙයි. ඇඳ ගන්න ඕක. ඉක්මනින් ඇඳ ගන්න පුතේ.
හරිද පුතේ යන්නක නිවැරදිද? තව අඳිනා ඉන්නවද? මෙන්න මේක එපා. තව අඳිනා ඉන්නවද කවුරුත්? හරි නේද? ওই විදිහට අපිට ඒකාන්ති සල්ප ස්පටික හඳුනා ගන්න පුළුවන්. හරි? ඒකාන්ති සල්ප ස්පටික අපිට හදා ගන්න පුළුවන්. මතක තියාගන්න මේ ඒකාන්ති සල්පවල ස්පටිකයේ ව්‍යුහය මේ විදිහට තියෙනවා. හරි නේද? ඒකත් අපි සටහන ලියලා ලියමු. දැන් මෙම ඒකාන්ති සල්ප ස්පටිකයක ව්‍යුහය මෙම ඒකාන්ති සල්ප ස්පටිකයක ව්‍යුහය මෙම ඒකානති සල්ප ස්පටිකයක ව්‍යුහය නිරීක්ෂණය කළ විට ස්පටිකයක ව්‍යුහය නිරීක්ෂණය කළ විට එය පහත පරිදි වේ. නිරීක්ෂණය කළ විට එය පහත පරිදි වේ. මේ ඒකාන්ත සල්ප ස්පටිකයේ ව්‍යුහයත් අඳ ගන්න. දැන් රොම්බෝසිය සල්ප ස්පටිකයේ ව්‍යුහය ඒකාන්ත සල්ප ස්පටිකයේ ව්‍යුහය. හරියට දැනගෙන ඉන්න ඕනේ දෙකේ වෙනස. අඳ ගන්න පුතේ මේක. දකුණු පැත්තේ කෙරවලේ තියෙන එකත් අඳ ගන්න. right. ඒකානිති සල්ප ස්පටිකයක ව්‍යුහය. මේ ඒකානිති සල්පවල ද්‍රවාංකය මතක තියාගන්න 119.3යි සෙල්සියස්. දැන් රොම්බෝසිය සල්පවල 112.8යි. හරි නේද? මතකයි නේද? මෙම ඒකානිති සල්පවල ද්‍රවාංකය සෙල්සියස් 119.3ක් වේ. ඒකානිත සල්පවල පාටක් නැද්ද කියලා අහනවා වීදුරු වගේ. ඔව් වීදුරු වගේ පාරදෘශ්‍ය ස්වභාවයක්. පාරදෘශ්‍ය ස්පටික. එහෙම විශේෂ වර්ණයක් නැහැ. මෙයා කහ පාටයි. එහෙම තියෙනවා. හරිනේ පුතේ. රොම්බෝසිය සල්ප වලට වර්ණයක් නැහැ. පාරදෘශ්‍යයි. right? ඒකානිත සල්ප කහ පාටයි. right? 119.3යි ද්‍රවාංකය. ස්ථායි වෙන්නේ සෙල්සියස් 95.6 දී.
මේකේ විශේෂම කාරණේ තමයි දැන් මේ ඒකානිත සල්ප සහ රොම්බෝසිය සල්ප වල මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා. මේ රොම්බෝසිය සල්ප ස්වල්පයක් අරගෙන පුතේ රොම්බෝසිය සල්ප ස්පටික අපි ක්‍රමයෙන් රත් කරොත් හරිද? රොම්බෝසිය සල්ප පුතේ අපි ක්‍රමයෙන් රත් කරොත් ඒක සෙල්සියස් 95.6 දී ඒකානිත සල්ප බවට පත් වෙනවා. එතකොට අපි කියනවා මෙන්න මේ 95.6 කියන්නේ සංක්‍රමණ උෂ්ණත්වය. ඒකට අපි කියන 95.6ට අපි කියනවා සංක්‍රමණ උෂ්ණත්වය කියලා. මොකද ඒ අවස්ථාවේදී රොම්බෝසිය සල්ප ඒකාන්ත සල්ප බවට සංක්‍රමණය වෙන නිසා. දැන් රොම්බෝසිය සල්ප ස්පටික ගෙන රොම්බෝසිය සල්ප ස්පටික ගෙන ක්‍රමයෙන් රත් කළහොත් ක්‍රමයෙන් රත් කළහොත් සෙල්සියස් 95.6 දී සෙල්සියස් 95.6 දී එය ඒකානති සල්ප බවට ඒකානති සල්ප බවට සංක්‍රමණය වේ. එයා ඒකානති සල්ප බවට සංක්‍රමණය වෙනවා. ලියාගන්න පුතේ මේක ටක් ගාලා මේක ලියාගන්න ටක් ගාලා මේ නිසා මෙම සෙල්සියස් 95.6 මේ නිසා මෙම සෙල්සියස් 95.6 මෙම සෙල්සියස් 95.6 සල්ෆර් වල සංක්‍රමණ උෂ්ණත්වය මේක හඳුන්වනවා පුතේ සංක්‍රමණ උෂ්ණත්වය කියලා. සල්ෆර් වල සංක්‍රමණ උෂ්ණත්වය වශයෙන් හඳුන්වයි. සල්ෆර් වල සංක්‍රමණ උෂ්ණත්වය කියලා කියනවා. right? සල්ෆර් වල සංක්‍රමණ උෂ්ණත්වය කියලා අපි කියනවා. සල්පවල සංක්‍රමණ උෂ්ණත්වය මේකට අපි කියනවා සල්ෆවල සංක්‍රමණ උෂ්ණත්වය කියලා. right? සල්ෆවල සංක්‍රමණ උෂ්ණත්වය මතක තියාගන්න. ඒ 95.6 දී රොම්බෝසිය සල්ප වැඩි කරගෙන ගියොත් රොම්බෝසිය සල්ප ඒකාන්ත සල්ප වෙනවා. හැබැයි ඒ වගේම තමයි අනිත් පැත්තත් වෙනවා. අඩු කරගෙන ගියොත් ඉහළ උෂ්ණත්වයේ ඉඳන් අඩු කරගෙන ගියොත්
95.6 දී ඒකානිත සල්ප රොම්බෝසිය සල්පත් වෙනවා. ඒක ප්‍රත්‍යාවර්තයි. දෙපැත්තටම වෙන්න පුළුවන්. වැඩි කරද්දී රොම්බෝසිය සල්ප ඒකානිත වෙනවා. අඩු කරද්දී ඒකානිත රොම්බෝසිය සල්ප බවට පත් වෙනවා. හරි නේද? මතක තියාගන්න. මාතෘකාව අනුමාතෘකාව සුවිකාර්ය සල්ප. සුවිකාර්ය සල්ප. සුවිකාර්ය සල්ප. අපි සුවිකාර්ය සල්ප හදාගන්නේ සුවිකාර්ය සල්ප හදාගන්නවා මෙහිම. මේ ද්‍රව සල්ප දැන් සල්ප කුඩු රත් කරලා ද්‍රව කරගන්න පුළුවන්. ද්‍රව සල්ප එකවර සිසිල් ජලයට දානවා. ඇල් ජලයට දානවා. ද්‍රව සල්ප වක් කරනවා. ද්‍රව සල්ප වක් කරනවා එකවර ඇල් ජලයට. ද්‍රව සල්ප එකවර ඇල් ජලයට රත් කරනකොට රූප සටහනේ තියෙනවා. ඒ වගේ අපි කියනවා ඇදෙන සුළු ඒක ඉලාස්ටික් ඇදෙන සුළු පැණි පැහැති. අපි මේ පාටට කියන්නේ පැණි පැහැති. මොකද ඒක දුඹුරු පාට දෙය පාරනේ. රතු දුඹුරුද කොහොම හරි කවන්නේ. පැණි පැහැති. හරිද? පැණි පාටයි. පැණි පැහැති සුවිකාර්ය සල්ප හඳුනා ගන්න පුළුවන්. හරි? හරි ලස්සනයි. මේක විද්‍යාගාරයේ කරන්න පුළුවන් දේවල් කියන්න. ද්‍රව සල්ප එකවර ඇල් ජලයට එකතු කළ විට ද්‍රව සල්ප එකවර ඇල් ජලයට එකතු කළ විට ඇදෙන සුළු පැණි පැහැති ඇදෙන සුළු පැණි පැහැති ඇදෙන සුළු පැණි පැහැති සුවිකාර්ය සල්ප සෑදී ඇදෙන සුළු පැණි පැහැති සුවිකාර්ය සල්ප සෑදී ප්‍රැක්ටිකල් ඔන්ලයින් කරමුද කියලා අහනවා. අපි බලමු. මගෙත් එහෙම අදහසක් ඇවිල්ලා නැතුව නෙමෙයි. මේක තවදුරටත් කියන්නේ අගෝස්තු මාසයේ වෙනකොට අපිට භෞතික වශයෙන් පන්ති පටන් ගන්න බැරි වුණොත් මේ තියරි ඔන්ලයින් පන්ති වලට අමතරව අගෝස්තු වෙනකොට පටන් ගන්න බැරිනොත් ඔන්ලයින් ප්‍රැක්ටිකල් ක්ලාස් එකක් පටන් ගැනීමේ පැහැදිලි බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මම හිතනවා එහෙම ඕන වෙන්නේ නැති වෙයි. අපිට අගෝස්තු වෙනකොට පන්ති අනිවාර්යයෙන්ම අගෝස්තු ඉවර වෙනකොට වගේ වෙනකොට ෆිසිකලි පටන් ගන්න අවස්ථාව ලැබෙයි මට හිතෙනවා. මොකද ඉස්කෝලත් පටන් ගන්නේ අගෝස්තු මැද වගේ වෙනකොට. හරි නේද? අගෝස්තු මැද වගේ වෙනකොට ඉස්කෝලත් පටන් ගන්නේ මට හිතෙන්නේ. එහෙම හිතනවා. හොඳයි. අපි බලමු අගෝස්තුත් පහ වුණොත් සැප්තැම්බර් වෙනකොට නම් පටන් ගන්න බැරිනොත් සැප්තැම්බර් මම ළමයිට ප්‍රැක්ටිකල් ඔන්ලයින් ප්‍රැක්ටිකල් කරන්නත් බලාපොරොත්තු වෙනවා. හැබැයි එතකොට වෙන්නේ මම කරනවා ඔයාලා බලන් ඉන්නවා විතරයි. බට් එහෙම හරි කරන්න වෙනවා ප්‍රැක්ටිකල් ඔයාලට කෙමිස්ට්‍රි. හරි. එහෙම හරි කරන්න බලාපොරොත්තු වෙනවා. අගෝස්තු වෙනලා සැප්තැම්බර් වෙනකොට පටන් ගන්න බැරි වුණොත් සැප්තැම්බර් ඉඳන් කොහොමද 2022 23 ළමයි දෙගොල්ලන්ම ඔන්ලයින් ප්‍රැක්ටිකල් ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙනවා. හරි නේද? එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම ඇත්තටම බලාපොරොත්තුවක් තියෙනවා කරන්න බලමු. ඉතින් ඒ අදාළ අවස්ථා ඒ පරිසරයේ ඒ වගේ තමයි තීරණය වෙන්නේ. අපි බලමු ඒක. හරි. හොඳයි. ඇදෙන සුළු පැණි පැහැති සුවිකාර්ය සල්ප හැදෙනවා. රයිට්. ඇදෙන සුළු පැණි පැහැති සුවිකාර්ය සල්ප හැදෙනවා. ඊගාට යන කිරි සල්ප. කිරි සල්ප. කිරි සල්ප. හරි. අපි කිරි සල්ප කියන්නේ මොනවද කියලා ලියාගමු. ලියන රසායනික ප්‍රතික්‍රියාවලදී සෑදෙන කිරි පැහැති වරහන් ඇතුලේ කිරි පැහැති කියන්නේ ලා කහ පාට. කිරි පැහැති වරහන් ඇතුලේ ලා කහ පැහැති
සල්ප අවක්ෂේපය සල්ප අවක්ෂේපය කිරි සල්ප ලෙස හඳුන්වයි. කිරි සල්ප ලෙස හඳුන්වයි. right. ලියාගන්න පුතේ උදාහරණ ප්‍රතික්‍රියා. ඔය අපි කතා කරේ පුතේ සල්පවල බහුරූපී ආකාර කීපයක් සහ ඒ වගේ ලක්ෂණ පිළිබඳව. මාතෘකාව සල්පවල රසායනික ප්‍රතික්‍රියා. සල්පවල රසායනික ප්‍රතික්‍රියා. සල්පවල රසායනික ප්‍රතික්‍රියා. අනුමාතෘකාව වාතයේ දහනය. අනුමාතෘකාව වාතයේ දහනය. සල්ප වාතයේ දහනය කරාම ඉස්සලාම හැදෙනවා SO2. SO2 හැදෙනවා. ලියන සල්ප වාතයේ දහනය කළ විට සල්ප වාතයේ දහනය කළ විට පළමුව SO2 වායුව සාදනු ලබයි. සල්ප වාතයේ දහනය කරාම ඉස්සලාම හැදෙනවා SO2. right? සල්ප වාතයේ දහනය කළ විට පළමුව SO2 වායුව සාදනු ලබයි. ලියා ගන්න පුතේ ප්‍රතික්‍රියාව. ලියා ගන්න ප්‍රතික්‍රියාව. මෙම සෑදෙන SO2 මෙම සෑදෙන SO2 උත්ප්‍රේරක හමුවේ එකට උත්ප්‍රේරක ඕනේ අනිවාර්යයෙන්ම. හරිද? උත්ප්‍රේරක හමුවේ තවදුරටත් O2 සමග ප්‍රතික්‍රියා කිරීමෙන් තවදුරටත් O2 සමග ප්‍රතික්‍රියා කිරීමෙන් SO3 සෑදිය හැක. මේක උත්ප්‍රේරක හමුවේ තවදුරටත් ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි SO3 හැදෙන්නේ. උත්ප්‍රේරක ඕනේ. උත්ප්‍රේරක නැත්තම් මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. right? ලියා ගන්න පුතේ ඔය දෙවෙනි ප්‍රතික්‍රියාව. දෙවෙනි ප්‍රතික්‍රියාව ලියා ගන්න.
ඒ සල්ප දහනය කරොත් SO2 හැදෙන්නේ. හැබැයි ඒක තවදුරටත් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා SO3 හැදෙන්න පුළුවන්. මතක තියාගන්න ඒක නිකම්ම වෙන්නේ නැහැ. උත්ප්‍රේරක හමුවේ සිදුවන ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව. ඒක මතක තියාගන්න. right? ඊගා භෂ්ම සමග ඊගා ප්‍රතික්‍රියාව භෂ්ම සමග මේ සල්ප කියන්නේ අලෝහයක් නිසා අපි කියනවා පුතේ සල්ප ප්‍රබල භෂ්මත් එක්ක ද්විධාකරණ ප්‍රතික්‍රියාවන් පෙන්වනවා. ද්විධාකරණ ප්‍රතික්‍රියාවන් කියන්නේ සල්ප ඔක්සිකරණයයි ඔක්සිහරණයයි දෙකම වෙන්නේ සල්ප. මෙතනදී ඔක්සිහරණය, මෙතෙන්ට ඔක්සිකරණය. ඒ විදිහට වෙන්නේ. සල්ප අලෝහයක් බැවින් ප්‍රබල භෂ්ම සමග පහත ආකාරයට ප්‍රතික්‍රියා කර ද්විධාකරණයකට ලක්වේ. හරිනේ. ඕනම් මේක ලියා ගන්න බිඳුව මෙතනදී යනවා ඍණ 2ට මෙතනදී යනවා ධන 4ට. ද්විධාකරණය. ඔක්සිහරණය සහ ඔක්සිකරණය. ලියා ගන්න පුතේ ඔක. උදාහරණ කියලා ඔය ප්‍රතික්‍රියා ලියා ගන්න. ඕනම ප්‍රබල භෂ්මයක් එක්ක එහෙම වෙනවා. හරිනේ පුතේ ලියාගත්තා නේද? තව ලියනා ඉන්නවද? ලියාගත්තද මේක? right හරි. අපි ඉස්සරහට යමු. ඊගාට අම්ල සමග යන මාතෘකාව අම්ල සමග. සාමාන්‍යයෙන් අලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. සාමාන්‍ය. හැබැයි විශේෂ අම්ල දෙන්නෙක් ඉන්නවා අපේ කවුද? සාන්ද්‍ර සල්ෆියුරික් සහ සාන්ද්‍ර නයිට්‍රික්. මේ සාන්ද්‍ර සල්ෆියුරික් සහ සාන්ද්‍ර නයිට්‍රික් කියන්නේ පුතේ මෙයාලා ප්‍රබල ඔක්සිකාරක අම්ල නිසා සල්ප මේ සාන්ද්‍ර සල්ෆියුරික් සහ සාන්ද්‍ර නයිට්‍රික් එක රත් කරනකොට මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. හරි නේද? මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. ඒකත් මතක තියාගන්න. ලියන්න. सामान्यन अलोह फॉस्फरस वलदीත් මේක මෙහෙම කිව්වා අලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා නොකරයි. सामान्यයෙන් අලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා නොකරයි. නමුත් සාන්ද්‍ර සල්ෆියුරික් සහ
सांद्र नाइट्रिक वल प्रबल ऑक्सीकारक प्रबल ऑक्सीकारक लक्षण निसा वल प्रबल ऑक्सीकारक लक्षण निसा पहत आकारेट स्वल्प ऑक्सीकरणे विमिन स्वल्प ऑक्सीकरणे विमिन सांद्र सल्फ्यूरिक सह सांद्र नाइट्रिक समग प्रतिक्रिया कर सांद्र सल्फ्यूरिक सह सांद्र नाइट्रिक समग प्रतिक्रिया कर लिया गन में मातृकाव सल्फर साधन संयोग राइट मातृकाव सल्फर साधन संयोग सल्फर साधन संयोग पहले का हाइड्रोजन सल्फाइड H2S राइट H2S हाइड्रोजन सल्फाइड H2S सल्फर साधन संयोग पहले का हाइड्रोजन सल्फाइड H2S මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන්නේ අවර්ණයි හැබැයි ඒකට ආවේනික ගන්ධයක් ගඳක් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලටම ආවේනික ගන්ධයක් තියෙනවා අපි කියනවා අර කුණු බිත්තර ගඳ කියන්නේ ආන් ඒකට කුණු බිත්තර ගඳ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් H2S යනු H2S යනු අවර්ණ කටුක ගන්ධයක් සහිත කටුක ගඳක් තියෙන අවර්ණයි කටුක ගන්ධයක් තියෙනවා කටුක ගන්ධයක් සහිත වායුවකි අවර්ණ කටුක ගන්ධයක් සහිත වායුවකි අවර්ණ කටුක ගන්ධයක් සහිත වායුවකි අපි විද්‍යාගාරයේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් හදාගන්න පුළුවන් ක්‍රම තමයි ලියන්න විද්‍යාගාරයේදී
විලීන සල්ෆර් විලීන කියන්නේ ද්‍රව සල්ෆර් H2 වායුව සමග රත් කිරීමෙන්ද විලීන සල්ෆර් H2 වායුව සමග රත් කිරීමෙන්ද ලෝහ සල්ෆයිඩ අම්ල සමග රත් කිරීමෙන්ද ලෝහ සල්ෆයිඩ හරි නේද හයිඩ්‍රජන් සල්ෆර් H2 වායුවත් එක්ක රත් කළා ලෝහ සල්ෆයිඩ අම්ල සමග රත් කිරීමෙන්ද පහත ආකාරයට H2S වායුව සාදාගත හැක මේ විදියට හැදෙනවා H2S වායුව හැදෙනවා හරිද විලීන ද්‍රව සල්ෆ H2ත් එක්ක රත් කරලත් පුළුවන් එහෙම නැත්නම් ලෝහ සල්ෆයිඩ අම්ලත් එක්ක රත් කරලත් H2S හදා ගන්න පුළුවන් රයිට් ඔය ප්‍රතික්‍රියා තුන ලියා ගන්නකො ඉස්සල්ලාම ඔගේ විශේෂ කාරණාවක් තියෙනවා අපි ඊගාවට ඒක කියමු ලියාගන්න ප්‍රතික්‍රියා ටික විලීන සල්ෆ H2ත් එක්ක රත් කරලත් පුළුවන් ලෝහ සල්ෆයිඩ HCl එක ප්‍රතික්‍රියා කරවලත් පුළුවන් හැබැයි මතක තියාගන්න මෙන්න මේ විශේෂ කාරණාව හරියද? ඊටාම හරිය මේක ලියාගෙන ඉවර ඇති විශේෂ කාරණාව මතක තියාගන්න මේක අනිවාර්යෙන් මතක තියාගත යුතුයි. ඔය ඕනෑම ලෝහ සල්ෆයිඩයක් තනුක අම්ලත් එක්ක රත් කරාට H2S පිට වෙන්නේ නැහැ. විශේෂ ලෝහ කැටායන කීපයක් තියෙනවා. මෙන්න මේ ටික. අපි කියනවා කැටායන විශ්ලේෂණය. දැන් ඔයාලා P ගොනු ඉවරුනාට පස්සේ අපි කතා කරනවා විශ්ලේෂණ රසායනය කියලා කොටසක්. ඒකෙදි කියනවා මේ කැටායන විශ්ලේෂණයේ දෙවනි කාණ්ඩේ කැටායන විශ්ලේෂණයේ දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඒ කියන්නේ කැටායන කවුද Hg ධන දෙක Pb ධන දෙක බිස්මත් ධන තුන කොපර් ධන දෙක කැඩ්මියම් ධන දෙක ආසනික් ධන තුන ඇන්ටිමනි ධන තුන ටින් ධන දෙක සහ ටින් ධන හතර මෙන්න මේ කැටායන ටික මම ඔයාලට දෙනවා ස්ක්‍රීන් එකේ තියෙනවා ඔයාලට ඔන්න ඔය කැටායන ටිකයි නිකල් සල්ෆයිඩ් ඔන්න කියන්නේ අර කියන කැටායන වල සල්ෆයිඩයි නිකල් සල්ෆයිඩුයි තනුක අම්ලත් එක්ක H2S දෙන්නේ නැහැ මතක තියාගන්න තනුක අම්ලත් එක්ක H2S දෙන්නේ right ලියන්න නමුත් තනුක අම්ල සමග H2S වායුව තනුක අම්ල සමග H2S වායුව ලබා නොදෙන ලෝහ සල්ෆයිඩ කිහිපයක් පවතී. ලෝහ සල්ෆයිඩ කිහිපයක් පවතී. එනම් කැටායන විශ්ලේෂණයේ ඉස්සරහට කතා කරනවා කැටායන විශ්ලේෂණය දෙවන කාණ්ඩයේහි කැටායන විශ්ලේෂණයේ දෙවන කාණ්ඩයේහි
ලෝහ කැටායන කැටායන විශ්ලේෂණයේ දෙවන කාණ්ඩයේ ලෝහ කැටායන වරහන් ඇතුලේ Hg ධන 2 ඊට පස්සේ Pb ධන 2 වරහන් ඇතුලේ Hg ධන 2, Pb ධන 2, Bi ධන 3 විස්මත් ධන 3, කොපර් ධන 2, කැඩ්මියම් ධන 2, ආසනික් ධන 3, Sb ඇන්ටිමනි ධන 3, Sn ධන 2 ටින් ධන 2, Sn ධන 4 ටින් ධන 4. ඔන්න ඔය කියන කැටායන. හරි නේද? කැටායන විශ්ලේෂණයේ දෙවෙනි කාණ්ඩයේ කැටායන කියන්නේ ඕන් ඔය කැටායන වරහන් වහලා. සාධන ලෝහ සල්ෆයිඩත්. ඔන්න ඔය කැටායන වල සල්ෆයිඩත්. නිකල් සල්ෆයිඩත්. නිකල් සල්ෆයිඩත් තනුක අම්ලවල දිය නොවේ. තනුක අම්ලවල දිය නොවේ. හරිද? ඔන්න මතක තියාගන්න. දැන් ඕනම ලෝහ කැටායනයකට තණු කම්ලයක් දැම්මොත් H2S පිට වෙනවා කිව්වොත් ඒක වැරදි. මොකද හේතුව ඔන්න මතක ඒක හරි වැදගත් ඔය කියන එක. තණු කම්ලයක් දැම්මත් H2S පිට වෙන්නේ නැති ලෝහ කැටායන කීප දෙනෙක් ඉන්නවා. ලෝහ කැටායන කීප දෙනෙක් ඉන්නවා. කවුද? දෙවෙනි කාණ්ඩයේ කැටායන ටික. Hg ධන 2. ඒතකොට HgS වලට තණු කම්ල දැම්මට H2S පිට වෙන්නේ නැහැ. PbS ට දැම්මට පිට වෙන්නේ නැහැ. Bi3S ට Bi2S3 ට තණු කම්ලයක් දැම්මට H2S පිට වෙන්නේ නැහැ. CuS ට කොපර් සල්ෆයිඩ්, කැඩ්මියම් සල්ෆයිඩ්, ආසනික් සල්ෆයිඩ්, ඇන්ටිමනි සල්ෆයිඩ්, Sn ධන 2 සල්ෆයිඩ් එක. SNS එහෙම නැත්නම් Sn වල ටින් වල ධන 4 සල්ෆයිඩ් SNS2 සහ ඊගාට ඉන්නවා නිකල් සල්ෆයිඩ් වෙනම ඉන්නවා. ඔන්න ඒ කියන ඒවට තණුක අම්ල දැම්මට H2S පිට වෙන්නේ නැහැ. තේරෙනවද? ඒතර ඕනම ලෝහ සල්ෆයිඩයකට තණුක අම්ල දැම්මොත් H2S පිට වෙනවා කියලා කිව්වොත් වැරදි. එහෙම වෙන්නේ නැහැ. එහෙම පිට වෙන්නේ නැති කැටායන ටිකක් ඉන්නවා. ඔන්න පාඩම් කරගන්න. මතක තියාගන්න. අපි විද්‍යාගාරයේදී ලේසියම් H2S හඳුනා ගන්න අපිට lead nitrate භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි කරන්නේ ඒ අදාළ සල්ෆයිඩය පිට වෙන එකට lead nitrate වලින් පෙඟවූ පෙරහන් කඩදාසියක් ඇල්ලුවාම මේ වගේ කළු පාට ලප ඇති වෙනවා. ඒ කළු පාට ලප ඇති වෙන්නේ lead sulfide වල. හරි නේද? ඒ කළු පාට ලප ඇති වෙන්නේ lead sulfide වල තමයි ඔය කළු පාට ලප ඇති වෙන්නේ. right? අපි ලියමු. විද්‍යාගාරයේදී H2S වායුව හඳුනා ගැනීම සඳහා විද්‍යාගාරයේදී H2S වායුව හඳුනා ගැනීම සඳහා පහසුවෙන් lead nitrate හෝ lead acetate භාවිතා කළ හැක.
ලෙඩ් නයිට්‍රේට් හෝ ලෙඩ් ඇසිටේට් භාවිතා කළ හැක. මීට හේතුව H2S පිටවන නලයකට ඉහළින් H2S පිටවන නලයකට ඉහළින් ලෙඩ් නයිට්‍රේට් හෝ ලෙඩ් ඇසිටේට් වලින් H2S පිටවන නලයකට ඉහළින් ලෙඩ් නයිට්‍රේට් හෝ ලෙඩ් ඇසිටේට් වලින් පෙඟ වූ පෙරහන් කඩදාසියක් ඇල්ලූ විට පෙරහන් කඩදාසියක් ඇල්ලූ විට එහි ලෙඩ් සල්ෆයිඩ් වල PBS වල එහි ලෙඩ් සල්ෆයිඩ් PBS වල කළු පැහැති ලප ඇති කිරීමයි. PBS වල කළු පැහැති ලප ඇති කරනවා. රූප සටහන ඇඳලා මේක ලියාගමු. රූප සටහන ඇඳලා මේක ලියාගමු.
හරිද පුතේ ලියාගෙන ඉවරද? ඉඳගෙන ඉවරද? ලියාගෙන ඉවරද? හරිද? right. හරි. අපි ඉස්සරහට යමු. ලියන්න. හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල රසායනික ප්‍රතික්‍රියා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල රසායනික ප්‍රතික්‍රියා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල රසායනික ප්‍රතික්‍රියා. පළවෙනි එක අනුමාත්‍රිකාව ආම්ලික ගුණය. ආම්ලික ගුණය. හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලට ජලීය ද්‍රාවණයේදී පහත ආකාරයට විඝටනය වෙමින්, ඒ කියන්නේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා. පහත ආකාරයට විඝටනය වෙමින් එයාට ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. right? පහත ආකාරයට විඝටනය වෙමින් ද්‍රාවණයට හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලට ජලීය ද්‍රාවණයේදී ආපහු කියන්න කියලා තියෙනවා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලට ජලීය ද්‍රාවණයේදී පහත ආකාරයට විඝටනය වෙමින් ද්‍රාවණයට H3O+ ඔය H3O+ කියන්නේ වරහන් ඇතුළේ ලියා ගන්න H2OH+. H3O+ කියන්නේ H2OH+. H3O+ නැත්නම් වරහන් ඇතුළේ H2OH+. සෑදීමේ හැකියාව පවතී. ජලීය ද්‍රාවණයට H2OH+ නැත්නම් H3O+ සෑදීමේ හැකියාව පවතී. H3O+ නැත්නම් H2OH+ හදන්න පුළුවන්. හරි. එතකොට මොකක් හරි සංයෝගයකට පුතේ ජලීය ද්‍රාවණයේදී ඔහොම H2OH+ එහෙම නැත්නම් අපි කියනවා H3O+ එහෙම දෙන්න පුළුවන් නම් හොඳට අහගන්න. අපි අරගෙන එයාට ආම්ලික ගුණ තියනවා විතරක් නෙමෙයි එයාට ජලීය ද්‍රාවණයේදී අම්ලයක් ලෙස හැසිරෙන්නත් පුළුවන්. දැන් සමහර සංයෝග තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්නවා ආම්ලික ගුණ තියෙනවා. දැන් ඇමෝනියා වලට ආම්ලික ගුණ තියෙනවනේ. ඔයාලා ඉගෙන ගත්තනේ. නේද? ඇමෝනියා වලට ආම්ලික ගුණ තිබ්බට ඇමෝනියා කියන්නේ අම්ලයක් නෙමෙයි. දැන් වැඩේ තියෙන H2S ට ආම්ලික ගුණ තියෙනවා පමණක් නෙමෙයි. එයාට ජලීය ද්‍රාවණයේදී අම්ලයක් ලෙස හැසිරෙන්නත් පුළුවන්. හරි නේද? ආම්ලික ගුණ තියෙනවා විතරක් නෙමෙයි ජලීය ද්‍රාවණයේදී අම්ලයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. අම්ලයක් වෙන්න පුළුවන්. දැන් ඇමෝනියා වලට ආම්ලික ගුණ තියෙනවා. ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 පිට කරනවා. ආම්ලික ගුණ තියෙනවා. හැබැයි ඇමෝනියා අම්ලයක් නෙමෙයි. තේරෙනවද කියන එක? right? දැන් මෙතනදී ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා H3O+ දෙන්න පුළුවන් නිසා මෙයා ආම්ලික ගුණ තියෙනවට අමතරව ජලීය ද්‍රාවණයේදී අම්ලයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. මතක තියාගන්න. පැහැදිලිද කියන එක? ඒක හරි වැදගත් වෙනස. හිමීට ඔය ඉගෙන ගන්න ඕනේ. ඔය වෙනස තේ ආම්ලික ගුණයයි අම්ලයක් කියන එකේ වෙනස තේරුම් ගන්න ඕනේ. right? ලියන්න. මේ නිසා H2S වලට තප්පරකින් මේ ටික අපි ලියාගමුද? මේක ලියාගන්න ඉස්සල්ලාම ඔය විඝටනය පියවර දෙකකට ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙකම එකතු කරලා තමයි අන්තිමට ලියලා තියෙන්නේ.
ලියන්න. මේ නිසා H2S ට ආම්ලික ලක්ෂණ පවතින අතර H2S ට ආම්ලික ලක්ෂණ පවතින අතර ජලීය ද්‍රාවණයේදී දුබල ද්විභාෂ්මික කියන්නේ මේ විදිහට H3O+ දැන් ඔයාලා දන්නවා හරිද H3O+ දෙකක් දෙන්න පුළුවන් දුබල කියන්නේ පුතේ මේ ප්‍රත්‍යාවර්ත නිසා දුබලයි ද්විභාෂ්මික කියන්නේ H ධන දෙන්නෙත් දෙන නිසා දුබල ද්විභාෂ්මික අම්ලයක් ලෙස ක්‍රියා කළ හැක H2S වලට පුළුවන් දුබල ද්විභාෂ්මික අම්ලයක් ලෙස ක්‍රියා කරන්න දුබල ද්විභාෂ්මික අම්ලයක් ලෙස ක්‍රියා කළ හැක right ආම්ලික සහ ආම්ලික ලක්ෂණ කියන එකේ වෙනස පැහැදිලි කරන්න කියලා කියනවා ආපහු කියන්නම් මොකද්ද දැන් ආම්ලික ලක්ෂණය කියන්නේ අර ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 වගේ පිට කරනවා නම් ඒක ආම්ලික ලක්ෂණයක් දැන් ඇමෝනියා වගේ ගත්තොත් අමෝනියා ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 පිට කරනවා එතකොට ඇමෝනියා වලට ආම්ලික ලක්ෂණ තියෙනවා ඔයාලා කතා කරපු දේ හැබැයි ඇමෝනියා කියන්නේ අම්ලයක් නෙමෙයි අම්ලයක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? එයාට ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා මෙහෙම H3O+ දෙන්න පුළුවන්. හරිද? එතකොට H2S ට ආම්ලික ලක්ෂණක් තියෙනවා. හැබැයි එයා අම්ලයක් වෙනවා. තේරෙනවද නේද? හැබැයි ඇමෝනියාට තියෙන ආම්ලික ලක්ෂණ විතරයි. එයා අම්ලයක් නෙවෙයි. තේරෙනවද කියන එක? right? බලන්න හොඳට ඇමෝනියා වල මම මේ කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔයාලා ඇමෝනියා වල නෝට් එකයි මේ H2S වල නෝට් එකයි හරියට කියවන්න. එතකොට ඔයාලට මේක හරියටම මේ වෙනස තේරෙයි. right? හරියට මේ නිසා H2S වලට ලෝහ සමග ප්‍රතික්‍රියා කර ඩයිහයිඩ්‍රජන් H2 වායුව නිදහස් කළ හැක ලියාගන්න උදාහරණ කියලා
ලියාගෙන ටක් ගන්න. දැන් මෙතන මේ ප්‍රතික්‍රියාවලදී ඔයාලා දැනගන්න ඕන දේ තමයි right සාමාන්‍ය වැඩිපුර සාමාන්‍ය ප්‍රතික්‍රියාව සහ වැඩිපුර H2S හමුවේ කියලා ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. හරිද? මේ දෙකේ වෙනස තේරුම් ගන්න. වැඩිපුර H2S තිබ්බොත් බයිසල්ෆයිඩ් එක දක්වා වෙන්නේ නැත්තම් H2S අඩු වෙන්නේ නැත්තම් ස්ටොයිකියෝමිතිකව තිබ්බොත් සල්ෆයිඩ් එක දක්වාම යනවා. ওই දෙකම දැනගන්න ඕන. හරිද? වැඩිපුර H2S තිබ්බොත් මොකද්ද ප්‍රතික්‍රියාව? නැත්තම් සාමාන්‍ය H2S මැග්නීසියම් සෝඩියම් අතර ප්‍රතික්‍රියාව මොකද්ද? H2S සාමාන්‍ය මට්ටමට තිබ්බොත් සල්ෆයිඩ් එකම වෙනවා. වැඩිපුර තිබ්බොත් බයිසල්ෆයිඩ් එක හැදෙනවා. හරිද? මේකේ විශේෂම අවස්ථාව මතක තියාගන්න සාමාන්‍යයෙන් විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පහලින් ඉන්න ලෝහ. හොඳට අහගන්න මම මේ කියන එක. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පහලින් ඉන්න ලෝහ ජලීය අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පැහැදිලිද කියන එක? හැබැයි මතක තියාගන්න මේ H2S වල විශේෂයක් තියෙනවා. ඔය පහලින් ඉන්නේ කොප. පහලින් ඉන්න එක ලෝහයක් තමයි කොප. මේ කොප H2S ප්‍රතික්‍රියාව වැදගත් එකක් තියෙනවා. මේ ජලීය H2S එක්ක කොප ප්‍රතික්‍රියා කරන්නේ නැති වුණාට H2S වායුවත් එක්ක කොප ප්‍රතික්‍රියා කරනවා. ඕක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. හරිද? ඕක විශේෂයෙන්ම මතක තියාගන්න ඕන එකක්. අපි ලියාගමු කියන්න. සාමාන්‍යයෙන් විද්‍යුත් රසායනික ශ්‍රේණියේ කොපර්ට පහලින් හයිඩ්‍රජන්ට පහලින් නැති ලෝහ පහලින් නැති ලෝහ මම මේ කියන එක වෙන පාට පෑනකින් ලියාගන්න. මම මේ කියන වචන ටික වෙන පාට පෑනකින් ලියාගන්න. ඒක වැදගත් නිසා. ලෝහ ජලීය තනුක අම්ල මොකද සාන්ද්‍ර වෙනකොට ඒ කතාව වෙනස් වෙනවනේ. ජලීය තනුක අම්ල හරිද? ඊට පස්සේ සාමාන්‍ය විදිහට යන සමග ප්‍රතික්‍රියා නොවේ. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පල්ලෙහාන් ඉන්න ලෝහ ජලීය තනුක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැත. හරිද? මොනවද ඒ ලෝහ? උදාහරණ කියලා ලියා ගන්න. මොනවද ඒ ලෝහ? උදාහරණ මෙන්න මේ ලෝහ. කොපර්, සිල්වර්, මර්කරි, ගෝල්ඩ්. මෙන්න මේ ලෝහ. gold platinum copper silver mercury gold platinum copper silver Cu Ag Hg Au Pt කියන ඔන්නෝයි ලෝහ. ඒතර ඒ කරුණට අනුවම යමින් copper තනුක නැත්නම් ජලීය H2S එක ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. මේ නිසා කොපර් ලෝහය ජලීය H2S හා ප්‍රතික්‍රියා නොකරයි. තර කොපර් ලෝහය ජලීය H2S එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේ කරුණ ඇසුරෙන් ජලීය H2S හා ප්‍රතික්‍රියා නොකරයි. නමුත් කොපර් ලෝහය H2S වායුව සමග ප්‍රතික්‍රියා කරයි. හැබැයි මතක තියාගන්න කොපර් H2S වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කොපර් H2S වායුව හා ප්‍රතික්‍රියා කරයි. ලියාගන්න මේ ප්‍රතික්‍රියාව.
මෙම H2S වල මෙම H2S වල මෙම H2S වල ආම්ලික ලක්ෂණය නිසා ආම්ලික ස්වභාවය නිසා මෙම H2S වල ආම්ලික ස්වභාවය නිසා ආම්ලික ස්වභාවය නිසා H2S බෂ්ම සමග ප්‍රතික්‍රියා කරමින් ලවණය සහ ජලය සාදා. ඒකෙත් සාමාන්‍ය ප්‍රතික්‍රියාව සහ වැඩිපුර H2S ප්‍රතික්‍රියාව කියලා දෙකක් තියෙනවා. ලියා ගන්න ප්‍රතික්‍රියා දෙක. යටම තියෙන ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න. Right. මාතෘකාව හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ඔක්සිකාරක ගුණය. මාතෘකාව හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ඔක්සිකාරක ගුණය.